ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. දීපංකර බුදුන් අභිමුව මේ මහා භද්‍ර කල්පයේහි නිතතින්ම ගෞතම ලෙසින් සම්මා සම්බුදු ලෙස බුදු වන බව නිති විවරණ ලැබීමත් සමගින් මේ මහා භද්‍ර කල්පයේහි කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුවරුන්ට පසුව අප මේ සිටින්නා වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්නට සිදු වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලෝ පහළ වීමත් සමගින් තුන් ලෝකයක් අමා මහ නිවනින් සනසා වදාළන්නට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා. කෝටි ගාණක් දෙව්ලොව දෙවියන්, බඹලොව බ්‍රහ්මයන්, මනුලෝ මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වූ මිහිරැති ශ්‍රී සද්ධර්මයේ නිසාවෙන් සැනසෙන්නට වුණා. එකී මිහිරැති වූ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම රූපවාහිනී මාතේ කලන මිතුරා හැටියට ශ්‍රතා රූපවාහිනියනොත් ගුවන්විදුලි මාතේ කලන මිතුරෝ ලක්‍ර ගුවන්විදුලි ඔස්සේ එලෙසින්ම ඔබට තිලින කරන කල්යාණ මිත්‍රයන්න් හැටියට මේ මොහොතේ ඉරිදා දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාව ආරම්භ කරන්නටයි සුපින්නත් ඔබත් සමගින් මෙලෙසින් අප සෝදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් මහමෙවුනාව භාවනාසප වාසයේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ වැඩම කර සිටිනවා. පළමුව සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේව පාද වන්දනා කරමින් নমස්කාර පූරකව අප සියලුම දෙනා සදහම් දේශනාවට උන්වහන්සේව පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. කොරෝනා වසංගතය නිසාවෙන් මුළු මහත් ලෝකයේම දෛනික කටයුතු වෙනස් අයුරකින් සිදු වෙද්දී අපට දහම තුල හැසිරෙන්නට පන්සලට එහෙමත් නැත්නම් අසපුවට යන්නට තිබෙන අවකාශයත් ඇහිරී ගියා. කෙසේ වෙතත් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සතියන්ත සීල භාවනා වැඩසටහන හැටියට පුරා මාස කිහිපයක කාලයක් මේ විදිහට සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසනත් සවසත් ධර්මදේශනාව ඔබ වෙනුවෙන් මේ ගුවන් කාලය වෙන් කරමින් ඔබව දහම තුල පෝෂණය කරන්නටයි සජීවීව ශ්‍රද්ධා රූප වාහිනිය ලකරු ගුවන්විදුලියේ ශ්‍රවණය කරන ඔබට මේ ගුවන් කාලය වෙන් කර දී තිබෙන්නේ. ඉතින් ඒ කරුණත් සිහිපත් කරන ගමන් අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් දර්ශන හේරත් මහත්මයා සහ අනුරාධනී රණසිංහ මහත්මිය විසින්. ඔබටත් පුළුවන් ඔබ කැමති නම් මේ සුපේශල මේ දායකත්ව ධර්මදේශනාවන් වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට අපිට කතා කරන්නට 071 232 88 87 232 88 87 ඒ වගේම 0112 571 471 07112 571 471 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් තොරතුරු විමසන්නට මේ වෙනුවෙන් ධර්ම දානමය දායකත්වය ඔබ ලබා ගන්නට කැමති නම් එසේනම් අප පින්වත් ස්වාමින් වහන්සේ හට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ ආරාධනා කරමු. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයක් අමා මහ නිවනින් සනසා වදාළන්නට දේශනා කොට වදාළේ මිහිරැති ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශකනා කරන හැටියට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සවස් කාලයේ අපි සාකච්ඡා කරන්න, අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකාය කියන උතුම් පොත් වහන්සේට. අංගුත්තර නිකාය දෙවෙනි පොත් වහන්සේගේ. මේ සූත්‍රයේ නම තමයි යෝග සූත්‍රය. දැන් අපි යෝග කියන වචනේ තේරුම තමයි යෙදීම කියන එක. යෙදෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි යෙදෙන දේවල්, අපි යෙදෙන කාරණාවන්, අපි යොදා ගන්නා වූ දේවල් බොහෝමයක් තියෙනවානේ. අපි සමහර අය අධ්‍යාපනයේ යෙදෙනවා. සමහර අය රැකී රක්ෂාවල යෙදෙනවා. සමහර අය ක්‍රීඩාවල යෙදෙනවා. ඔය වගේ යෙදීම් තියෙනවා. දැන් ඒ යෙදීම් ඔය එක එක අපි යොදන දේවල්, අපි යෙදෙන කාරණාවන් ධර්මයට පරබාහිරව, ධර්මයට පටහැනිව යම් කිසි කෙනෙක් යම් කාරණාවක යෙදෙනවා නම් ආන්ගේ යෙදීම් ටික අයිති වෙන්නේ මේ අපි කතා කරන මේ යෙදීම් වලට. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ යෝග කියන එක ධර්මයෙන් කොහොමද කියන්නේ? කෙලෙස් වල යෙදීම. මේ ලෝක සත්වයා කෙලෙස් වල යෙදෙන්නා වූ යෙදීම් 4ක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ යෝග 4ක්. යෝග කියන වචනේ තේරුම මොකද? යෙදෙනවා. ධර්මයට අනුව කොහොමද? කෙලෙස් වල යෙදීම. දැන් අපි අර යෙදෙනවා කිය විවිධ දේවල් කරන රැකී රක්ෂාවල, අධ්‍යාපනවල, ඊට පස්සේ විවිධ වූ කාරණාවල මිනිස්සු යෙදෙනවනේ. ඒ හැම ඊට පස්සේ දේශපාලනය යෙදෙනවා සමහර අය මේ දවස්වල වැඩිපුර. එතකොට ඔන්න කතා බහ කරනවා. එතකොට ඔය වගේ විවිධ යෙදීම් තියෙනවා. ඒ යෙදෙන කාරණාවන් මේ 4න් එකකට තමයි අයිති වෙන්නේ. සමහර අය ත්‍රස්තවාදී යෙදෙනවා. සමහර අය අන්තවාදී යෙදෙනවා. එතකොට ආන්ගේ යෙදෙන යෙදීම් වලට, ওই කෙලෙස් සහගත වූ යෙදීම් වලට මූලික වන කාරණාවන් භාග්‍යතුන් වහන්සේ 4ක් දේශනා කළා. ඒ 4 මුල් කරගෙන, ඒ 4න් එකක් මුල් කරගෙන තමයි අර අපි සාමාන්‍යයෙන් කතා කරපු යෙදීම් වල මිනිස්සයා යෙදෙන්නේ. පුද්ගලයා යෙදෙන්නේ. ආන්නේ යෙදීම් භාග්‍යතුන් වහන්සේ පළවෙනිටම දේශනා කරනවා කොහොමද? චත්තාරෝ මේ භික්ඛවේ යෝගා. පින්වත් මහණෙනි, ක්ලේශ යෝගය. යෝග කිව්වේ යෙදීම්නේ. කෙලෙස් යෝගයන්, කෙලෙසයන් තුල යෙදීම් සිටීම 4කි. චත්තාරෝ මේ යෝගා. කෙලෙස් යෙදීම් වල යෙදී සිටීම 4කි. කතමේ චත්තාරෝ. මොනවද ඒ 4? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න පළවෙනි කෙලෙස් යෙදීම මොකක්ද? කාම යෝගෝ. කාමය තුල හෙවත් පංචකාමෙහි යෙදී සිටීම පළවෙනි යෝගය. පංචකාමයේ නම් වූ කෙලෙස් යෝගයේ කෙලෙස් වල යෙදී සිටීම කාම යෝගෝ. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භව යෝගෝ. භවෙහි, ඒ කියන්නේ ඉපදෙමින් යන ගමනේට අන්නේ ඉපදෙමින් යන වැඩපිළිවෙල පිළිබඳ යෙදී සිටින. ඒකට තමයි එයා ආස ඉපදෙමින් යන්න. නැවත ඉපදෙමින් මේ යන සසරේ ගමනේ යන්න තමයි ආස. අන්න ඒ වගේ භවයන් යෙදී සිටීම, භවයන් ඉපදිබිත යන ගමනට අන්න මේ සත්වයා යෙදිලා ඉන්නවා. භව යෝගෝ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ 4ක් තියෙනවා කියලා දේශනා කරන්නේ. පළවෙනි එක මොකද්ද? කාමයේ. දෙවෙනි එක භව යෝගය. තුන්වෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දිට්ඨි යෝගෝ. දෘෂ්ටි ග්‍රහණයෙහි මේ සත්වයා යෙදී සිටිනවා. කෙලෙස් ආකාරයෙන්, කෙලෙස් ඇතිවන ආකාරයෙන්, කෙලෙසයන් පෝෂණය වන ආකාරයෙන් දෘෂ්ටිවල මේ සත්වයන් යෙදිලා වාසය කරනවා. කාමයේ යෙදිලා වාසය කරනවා, කාම යෝගය. භවී ඉපදෙමින් මැරෙමින් යන ආශාවෙන් භවයේ යෙදෙමින් වාසය කරනවා, භව යෝගය.
කෙලෙස් ඇතිවන ආකාරයේ දෘෂ්ටි වලට ග්‍රහණය වීමෙන් දෘෂ්ටි යෝගයේදී සිටිනවා. දෘෂ්ටි යෝගය. හතරවෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා යෝගය. අවිද්‍යාවේ යෙදී සිටිනවා. ඔන්න යෝග 4. ඔන්න දැන් අපි භාග්‍යතුන් වහන්සේ මේ යෝග 4 එකිනෙක හරි ලස්සනට විග්‍රහ කරනවා. විග්‍රහ කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ යෝගයන්නේ මේ සත්වය යෙදෙන්නේ ඇයි? මේ කාම යෝගයට සත්වය අහු වෙන්නේ ඇයි? මේ කාම යෝගය කියවේ මොකක්ද? මේ කාම යෝගයට මේ සත්වය අහු වෙන්නේ ඇයි? මේ කාම යෝගයෙන් මේ සත්වය නිදහස් වෙන්න නම් කුමක්ද කළ යුත්තේ කියලා ඔන්න හැම ඒ යෝගය ගැනත් යෝගයේ හට ගැනීම ගැනත් යෝගයේ නැතිවීම ගැනත් යෝගයේ නිදහස් වීම ගැනත් භාග්‍යතුන් වහන්සේ මේ එකිනෙක යෝගයන්ගේ ස්වභාවයන් ගැන ওই විදිහට දේශනා කරනවා. පළවෙනි යෝගය මොකක්ද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාම යෝගය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමවච භික්කවේ කාම යෝගෝ. පින්වත් මහණෙනි, කාම යෝගය යනු කුමක්ද? කාම යෝගයේ යෙදී සිටීම, කාමයන්හි යෙදී සිටීම, මේ පංචකාමයේ යෙදී සිටීම යනු කුමක්ද? දැන් පංචකාමයේ කිව්වේ අපි අහලා තියෙනවනේ මොනවද? ඇසට පේන ප්‍රියමනාප රූප, ඊට පස්සේ කනට අසන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රස, කයට දැනෙන ප්‍රියමනාප පහස. ඔන්න පහයි. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පහස. ඔන්න ඔය පහට කියනවා පංචකාමය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ කාම යෝගයේ යෙදී සිටිනවා කියලා කියන්නේ? පංචකාමයේහි මෙහිලා කෙනෙක් පංචකාමයන්හි හට ගැනීම පිළිබඳවත්, නැසී යාම පිළිබඳවත්, ආස්වාදයේ පිළිබඳවත්. ඔන්න කරුණු තුනක් කියනවා. කාමයේ හට ගැනීම පිළිබඳවත්, කාමයන්හි යෙදී සිටීමේ නැසී යාම පිළිබඳවත්, කාමයන්හි යෙදී සිටීමේ ආස්වාදයේ පිළිබඳවත්, කාමයන්හි යෙදී සිටීමේ ආදීනව පිළිබඳවත් 4යි. කාමයන්හි නිදහස් වීමත් නිස්සරණයත් ඇත්ත ඇති සැටියෙන් නොදනී නම් ඔය පංචකාමයන්හි යෙදී සිටීමේ හට ගැනීම, නැතිවීම, ආස්වාදය, ආදීනව, නිස්සරණය කියන ඔන්න ඒ කාරණා පහ හේ ඇත්ත ඇති සැටියෙන් නොදනී නම් අන්න ඔහු තුල පංචකාමයන් පිළිබඳව යම් කාම රාගයක් ඇද්ද? දැන් කාමයන් තුලින් ඒ දැන් පංචකාමයන් තුලින් ඇති වෙන්නේ මොකක්ද? ප්‍රියමනාප, ඉෂ්ඨකාන්ත, මනාප, ප්‍රිය ස්වරූපේ ඇති කරන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට අහු වෙලා තිබුණොත් අන්‍යයට ඇති වෙනවා භාග්‍යතුන් දේශනාවල යම් කාම රාගයක්. යම් රාගයක් ඇති වෙනවා. ඒ කාමයට ආශාවක් ඇති වෙනවා. කාම රාගයක් ඇද්ද? කාමයෙන් සතුටු වීමක් ඇද්ද? එතකොට එයා සතුටු වෙන්නේ කියනවා අර කාමයෙන්මයි කියනවා. ඒ කෙනා අර හට ගැනීම, නැතිවීම, ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණ කියන ඔය කරුණු පහ පංචකාමයන්හි හට ගැනීම, නැතිවීම, ආස්වාදයේ, ආදීන, නිස්සරණය කියන කරුණු පහ දන්නේ නැත්නම් අන්නේ යෙදිලා ඉන්නේ මොකේද? කාම යෝගී කියනවා. ඒ කාම යෝගයේ යෙදීන නිසා භාග්‍යවතුන් දේශනා කරන යට කාම රාගය තමයි ඔහු තිල තියෙන්නේ කියනවා. කාම රාගයක් ඇද්ද? ඒ කෙනා ඉන්නේ කියනවා කාමයෙන්ම සතුටු වෙමින් කියනවා. ඒතර කාම ඇසට පෙනෙන ප්‍රියමනාප රූපේම තමයි යා සතුටු වෙන්නේ. ඒ ප්‍රියමනාප රූපේම තමයි හැම වෙලෙම හොයන්නේ. කණ්ඩ ගියත් හොයනවා. වැසිකිලි කැසිකිලි කරන්න ගියත් හොයනවා. ගමනක් බිමනක් යන්න ගියත් හොයනවා. ඒ සමහර ළමයි ඉන්නේ කොල්ලෝ. ඔය කොහේ හරි යන නිකන් කැත ගෑන ළමයෙක් කොහේ Facebook එකෙන් හරි මොකෙන් හරි යාළු වුණාන් පස්සේ හැම වෙලෙම හොයන කණ්ඩ ගියත් ඔයා කෑවද? නාහන්න ගියත් ඔයා නෑවද? ඒ හැම වෙලෙම එයා ඒකෙම තමයි සතුටු වෙන්නේ. ඒ ප්‍රියමනාප රූපෙම තමයි සතුටු වෙන්නේ. ඒකම තමයි හොයන්නේ. ඇයි අර කාම යෝගයේ යෙදිලා ඉන්නේ. යෝගය කියන්නේ යෙදිලානේ. ප්‍රියමනාප රූපේ යෙදිලා ඉන්නේ. ඒකම තමයි හොයන්නේ. එතකොට ඔහුට ඇතිවෙන්නේ භාග්‍යවතුන් දේශනා කළොත් කාම රාගයයි. ඊට පස්සේ රාගයෙන් දෙවි දෙවි ඉන්නේ. මැරිච්ච ගමන් එක්ක ඔන්න සතර අපායේ උපදිනවා. ඕකයි මේ ලෝක සත්‍යයට වෙනුනේ කාමයේ යෙදී සිටීමේ ආදීනව. දැන් ඉස්සරහට භාග්‍යවතුන් දේශනා කරනවා. එතකොට අන්නේ කාමයේම සතුටු වීමක් ඇද්ද? කාමයන් කෙරෙහි බැඳීමක් ඇද්ද? එතකොට ඒ කාමයටමයි බැඳලා ඉන්නේ කියනවා. හැම වෙලෙම ඛණ්ඩමයි හොයන්නේ. මේ අර කෙරහ නැහැ කියනවා, මේ කෙරහ හොඳයි කියනවා, අර කෙරහ සමාධිය කියනවා. ඒ කඩේ රහ හොඳයි කියනවා, මේ කඩේ ඊට වඩා රහයි කියනවා. දැන් එකම කෑම ගැන අපි බලන්නකෝ. රැයට කන්න කෙනෙක් පුරුදුලා හිටියා කියමුකෝ කොත්තුවක්. එතකොට මේ මිනිස්සයා බලන්නේ කාමයන්ගේ විවිධත්වය අනුව මේ මිනිස්සු බෙදන්නේ නැද්ද? අරක ඊට වඩා හොඳයි හලෝ කියනවා. මේකේ ඊට වඩා හොඳයි කියන එකම කෑමටත් බලන්න.
ඒ බැඳී යන හැටි. එතකොට කාමයේ තුලයි බැඳිලා ඉන්නේ. රසය කියන්නේ ප්‍රියමනාප, ඉෂ්ඨකාන්ත මනාප රසය තියෙනවා. ඒ රසයට යන බැඳිලා ඉන්නේ. රූපයට බැඳිලා ඉන්නේ. ශබ්දයට බැඳිලා ඉන්නේ. අසවල් ගායකයෙක්ගේ හොඳයි කියන නෑ. ඊට වඩා එකක් දැන් අලුත් තියාගේ එකක් ඇවිල්ලානේ. අලුත් විෂුවල් එකක් එකෙක් බැලුවේ නැද්ද අහලෝ කියනවා. එතකොට ඒකට තමයි බැඳිලම ඉන්නේ ඒකට. එතකොට අනේ ඒක තමයි භාග්‍යවතුන් දේශනා කළේ යෙදිලා ඉන්නවා කියලා. ඒ යෙදීම මොකද්ද? කෙලෙස් සහගත යෙදීමක්. කාමයේ තුල යෙදීමක්. ප්‍රියමනාප ශබ්දය. ප්‍රියමනාප ගඳ සුවඳ. දැන් ඉස්සර අපිත් පර්ෆියුම් පාවිච්චි කරන කාලේ කොල්ල කාලේ ගෙදර ඉන්න කාලවල වල අපිත් පර්ෆියුම් එක ගන්න ගියපුවා පස්සේ මොකද කරන්නේ? ඒක අරන් බලනවා අල්ලට ගහනවා ආයෙ බිනවා ඒක තියෙනවා. ආයෙ පොඩ්ඩක් අත හොද පිහදා ගන්නවා ආයෙ වෙන එකක් අරන් බලනවා. එතකොට ඒකෙත් වෙන බැඳිලා හොයලා ඊට පස්සේ බලලා තමයි හොඳට බැඳී යන එක නේද අපි ගන්නෙ. ඒක තමයි මේ ලෝක සත්වයාගේ ස්වභාවය. මේ කාමයේ තුල යෙදී ඉන්න කෙනාගේ ස්වභාවය. එයා හොයන්නේ අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වરૂපය ඇති කරන අර සුවඳ. ඒකට තමයි මේ සත්‍ය ආස කරන්නේ. ඒකටයි භාග්‍යතුන් දේශනේ මේ වෙලාවෙ ඉන්නේ කාමයේ තුල යෙදිලා. ඒ තුල ඒ වෙලාවේ හොතුනේ කාමයේ තුල බැසගෙන. ඒකයි භාග්‍යතුන් දේශනේ කාමයන් තුල බැස ගැනීමක් ඇද්ද? කාමයෙන් මුසපත් වීමක් ඇද්ද? දැන් භාග්‍යවතුන් මෙතනදී දේශනා කරනවා. කොහොමද? කාම රාගෝ, කාම නන්දි, කාම සිනහෝ, කාම මුච්ඡා. මුච්ඡාගේ මුසපත් වීමක් ඇද්ද? ඒතොරේ කාමයෙන් මුසපත් වුණාම නේද දැන් සමහර ඔය කොහේ හරි යන කෙල්ලෙක් යාළුවන්ට පස්සේ සමහර කොල්ල බෙල්ල වල දාගන්නේ. කෝච්චිට බෙල්ල තියන්නේ. ඇයි ඒ තුල මුසපත් වෙලා ඉන්නේ. එයා නැතුව වෙන කෙනෙක් බෑ. ජෝඩුවම ගිහිල්ලා ඔය ප්‍රවෘත්ති වල අපි දකින්නේ දුන් හිඳින් පැන්න කියලා එහෙම. ඇයි ඇයි වෙන්නේ මේ ලෝක සත්වයට මේ කාමය කියන්නේ මොකක්ද කියලා දන්නේ. මේ කාමයේ හටගන්නේ කුමක් ඇති කල්ලිද කියලා දන්නේ නැහැ. මේ කාමයේ ආදීනවේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේ කාමයේ නිස්සරණේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසාන කාමයට මහු වෙලා ඒ කාම රාගයෙන් කාම රාගෝ කාම නන්දී කාමයේම සතුටු වෙමින් කාම සිනේහෝ ඒ කාමයේ තුලම බැඳීමෙන් කාම මුච්ඡා ඒ කාමයේම මුසපත් වීමෙන් කාම පිපාසෝ ඒ කාමයට තියෙන පිපාසෙවින්ම කාම පරිලාහෝ ඒ කාමයට තියෙන දෙවිල්ලෙන්ම අනේ මොකද වෙන්නේ? මේ සත්වයා ගිහිල්ලා මරණින් මත්තේ එක්ක නිරෙහි එක්ක තිරිසන් ලෝකේ එක්ක പ്രേත ලෝකේ එක්ක අසුරෙක් වෙලා ඉපදෙනවා. කොන්න කාමයේ යෙදී සිටීමෙන් වෙන භයානකකම. දැන් සමහර මිනිස්සු ගෙවල් දොරවල් වලට සමහර ආච්චිලා සීයලා ආසාවෙන් ඉන්නවනේ. මුඩුබුරු මිනිබිරියෝ ගැන ආසාවෙන් ඉන්නවනේ. දැන් මැරලා ගියාට පස්සේ සමහර වෙලාවට මොකද වෙන්නේ? ඇයි ඒ ආසාව තුල තියෙන නිසාම ඔන්න ප්‍රේතයෙක් වුණා, යකෙක් භූතයෙක් වුණා ආයේ ගෙදරටම රිංගලා එනවා අපව. ඊට පස්සේ දරුවම කියන්නේ නැද්ද මේ අම්මලා තාත්තලා මු මැරලා ගිහිල්ලවත් අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. මු යකු වෙලා ගෙවල් වලට එනවා කියලා. තමන්ගේ වදාපු අම්මටම, තමන්ගේ තාත්තටම යකා භූතය වෙලා ආපුවම දෙමාපියොම බයින්නේ නැද්ද? කට්ටනියෝ ගෙරලා දෙහි පුහුල් කපන්නේ නැද්ද? දුම්මල ගහලා එලවන්න කල්පනා කරන්නේද? ඔන්න සසරේ හැටි. ආන්නේ මොකද මේ ලෝක සත්වය වෙන්නේ? මේ කාමය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ සමහරු බලන රැකී ආරක්ෂාවල් වලට යනවා. ඊට සමහරුවේ රැකී ආරක්ෂාවල් වල තමන් හිතන විදිහට වෙන්නේ නැහැ. කිසිම දෙයක් තමන් හිතන විදිහට වෙන්නේ නැහැනේ. දැන් අපි කල්පනා කරන හිතන විදිහට හැමදේම වෙන්න ඕනේ කියලානේ. භාග්‍යතුන් දේශනා කළේ යෝකේ යථාර්ථය කොහොමද? කිසි දෙයක් හිතන විදිහට වෙන්නේ නැහැ. ඇයි? අනාත්මයි මේ ලෝකේ හැමදේම. හිතන විදිහට නම් හැමදේම ආත්මයිනේ. ඒ අනාත්මය කියලා දන්නේ නැති ආත්මීය ස්වභාවයේ මාස කරන කෙනා උන රස්සාවල් හොය යන පිටිපස්සේ දුවනවා. ඊට පස්සේ ඒක වෙන්නේ නැති වුනහම ඒක අමාරු පීඩ ඇති වුනහම ඊට පස්සේ ඒ තුල තියෙන ඔන්න ඊට පස්සේ ප්‍රොමෝෂන් බලාපොරොත්තුන් ඒව හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ සාධාරණයි අසාධාරණයි හොයන්න යනවා. ඇයි? කුසලයක් ගැන දන්නේ නැහැ. ලෝකේ කොහොමත් අසාධාරණයිනේ. ලෝකේ කවදාවත් සාධාරණයි කියලා එක දෙයක් නැහැනේ. ලෝකේ සදා අසාධාරණයි. ඒ අසාධාරණ ලෝකයෙන් තමයි නිදහස් වෙන්න ඕනේ. ලෝකේ ඒකාන්තයෙන්ම සාධාරණ නම් කවදාවත් මේ ලෝක සත්වය නිදහස් වීමක් නැහැ. ලෝකේ ඒකාන්තයෙන්ම ආත්මයි නම් කවදාවත් ඒ සත්වයට ලෝකෙ නිදහස් වෙන්න බෑ. ලෝකේ ඒකාන්තයෙන්ම නිට්ටයයි නම් කවදාවත් ඒ සත්වයට නිදහස් වෙන්න බෑ. ලෝකයේ තුල තියෙන සදාකාලික අසාධාරණීයමයි. ලෝකයේ තුල තියෙන සදාකාලිකම අනාත්මයමයි. ලෝකයේ තුල තියෙන සදාකාලිකම අනාත්මයමයි. ලෝකයේ තුල තියෙන සදාකාලිකම අනිත්‍යමයි. ලෝකයේ තුල තියෙන සදාකාලිකම දුකක්මයි. ඒකයි භාගතුන දේශනා කරේ රූපේද සතුටින් පිළිගන්නේ පිළිගත්තේ දුකයි. ඒ රූපයයි දුකටයි අනාත්මයටයි අනිත්‍යයටයි.
ශබ්දයේද සතුටින් පිළිගන්නේ ඔහු පිළිගත්තේ දුකයි. ඇයි ඒ තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. ගඳ සුවඳට සතුටින් පිළිගත්තේ ඒ ඔහු පිළිගත්තේ දුකයි. ඇයි ඒ තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයමයි. ඊට පස්සේ රසයේද සතුටින් පිළිගත්තේ ඔහු පිළිගත්තේ දුකයි. ඇයි ඒ තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයමයි. ඒක තේරුමක් නැහැ. ඒ තේරුම නැති නිසා තමයි යන්න භාගතුන දේශනා කරන ආශ්‍රිතවත් පෘථග්ජනයා කරා. ඒ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් එනකොට ආන්නේ කෙනා පීඩාවටපත් වෙනවා කියනවා. රැකී ආරක්ෂාව කරනවා අනේ මට නෑ නිගග හැමදාම නහයෙන් අඬනවා. ඊට පස්සේ අනේ මට මේ මිනිස්සුන්ගෙන් හැමදාම අසාධාරණයිනේ. අසාධාරණයි තියෙන්නේ කියලා දැනගත්තා නම් ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන නිදහස් වෙන්නේ සත්පුරුෂයෙක් කල්පනා කරන්නේ. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්නේ. දැන් අපි කල්පනා කරන්නේ කොහොමද? අසාධාරණ නම් අසාධාරණට ඉරෙවෙ නැගී සිටියා. එයාට ගේමක් දෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හොයන්නේ එහෙමනේ. අපි යට වැඩි දෙන්න තමයි කල්පනා කරන්නේ. ඒ හේතුව මොකද? නැවත අන්න භාගතුන දේශනා කරන්නේ ඒක. නැවත මේ ලෝක සත්වයා සසරටමයි බැඳෙන්නේ, පවුමයි කරගන්නේ කියනවා. ඒ කාමයේ මුල් කරගෙන කරගන්න පිනක් නැහැනේ, පවක් තියෙන්නේ. කාමයේ යනු අකුසල පාරසවිකයි කියලා භාගතුන දේශනා කළානේ. ඒතර උන කාමයේදී සිටීම. ඒතර මේ එකක්. තව දෘෂ්ටි, තව භවය, තව අවිද්‍යාව. ඒ යෝගෙ හැම්ම තියෙනවා. ඒතර ඒ වංගෙන් හැසිරීම ගැන එතකොට තේරෙනවා අපි මේ එකකින් හසුරවන එක මෙහෙම බරපතලයි නම් අනිත් ඒවා ගැන කතා කරොත් කොහොම අහුවෙලා ඉන්නවා කියන එකද තේරෙනවා. එතකොට අපි මේ ඉන්නේ අමුතුවේ සසරේ යන්න ඕනේ යනවා තමයි මේ. යැවෙනවා මේ. යනව නෙමෙයි යැවෙනවා. අමුතුවෙන් යන්න දෙයක් නැහැ. එතකොට භාගතුන දේශනා කළා ඔන්න ඔය කාමයන්ගේ තියෙනවා භාගතුන දේශනා කළා මේ ලෝක සත්වයා දන්නේ නැහැ කියනවා සමුදය. කාමයන්ගේ හට ගැනීම. බුදුරජාණන් දේශනා කළා මේ පංචකාමයේ මේ කාමයන් හටගන්නේ භාගතුන දේශනා කරන ස්පර්ශය ඇති කල්හි. අන්න ඒක මේ ලෝක සත්වයා දන්නේ කියනවා. දැන් ඇසට පෙනෙන ප්‍රියමනාප රූපයට අපි අහුවෙන්නේ ස්පර්ශය නිසා. අන්න ඒක ගැන දන්නේ යා. ඇසයි රූපයයි ඇසේ විඥානයේ කරුණු තුන එකතු වෙච්ච ගමන් මන්න ඇසේ ස්පර්ශය හටගත්තා අහුණා අන්න ගියා. අන්න දන්නවන මේ මෙතන වෙන්නේ මෙහෙම දෙයක් මම මේ අහුවෙන්නේ මෙහෙම දෙයකට මම මේ ආශා කරන්නේ මෙන්න මෙහෙම හේතු සකස් වීමකට කියලා දන්නවනම් අන්න යාට ගැලවීමේ නිදහස තියෙනවා. ඊළඟට ශබ්දයට අහු වෙනවා නම් ඒත් එයා කල්පනා කරනවා ඒ ශ්‍රාවකයා මෙතන තියෙන්නේ ඔන්න ඇස කන තිබුණා ප්‍රියමනාප ශබ්දේ තියෙනවා ඊට පස්සේ කනයි ශබ්දේ එකතු වීමෙන් කනේ විඥානේ කනයි ශබ්දේ විඥානයේ කරුණු තුනේ එකතු වීම කනේ ස්පර්ශය දැන් ඒ තුලින් මට මේ සැප විඳීම හට ගන්නවා. දැන් මේ නිසා තමයි මම මේ ශබ්දයට ආශ කරන්නේ. මේ ශබ්දයට දැවිල්ලෙන් ඉන්නේ, මේ ශබ්දේ සොයන්නේ, මේ ශබ්දය තුළ බැසගෙන ඉන්නේ. මෙහෙම හේතුඵල ධර්මයෙන් සකස් වෙන්නේ භාගතුන දේශනා කළේ මේ දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මේ දේ දුරු කරන්න කියලානේ අන්න යම් කෙනෙක් හිතනවා නම් අන්න ඒක තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. මුලින්ම අපිට කෙනෙක් නිදහස් වෙන්න බැරි වෙයි. නමුත් මේ වැඩපිළිවෙල වෙන්නේ කියලා යමෙක් ඒ දේ වැඩපිළිවෙල එහෙම තමයි කියලා විශ්වාස කරනවා නම් මේ වැඩපිළිවෙල තමයි මෙහෙම වෙන්නේ කියලා සිහි කරනවා නම් අඩුම ගානේ අන්න ශ්‍රාවකයට කවදා හෝ මේ ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න තියෙනවා. නමුත් අද මිනිස්සෙක් එහෙම සිහි කරන්නවත් දන්නේ නැහැ. කාමයේ මොකද්ද කියලා ඇහුවොත් ඒ ඔළුව කහනවා. කාමයේ හට ගැනීම මොනවද කියලා ඇහුවොත් නියපොත්තෙන් පොළව හරනවා. එහෙම ධර්මඥානියක් තියෙන ලෝකයක් නේ අද තියෙන්නේ. ඒක ධර්මඥානිය කියන එක අද මිනිස්සයාගේ බිඳුවයිනේ. හැමදාම දිනමින පත්‍රය කියන්න කියවන්න උදේට ඊදට අරගෙන දක්ෂ වුණාට බණ පොතක් කියවන්න මිනිස්සෙකුට බෑනේ. එහෙම පින්බලයක් නැහැනේ අද මිනිස්සුන්ට. අද මිනිස්සයාට තියෙන්නේ පත්‍රය කියවන්න පින තියෙනවා. රැයට 9:55යි 10:55යි 11:55යි 12:55 ගග ප්‍රවෘත්ති අහන්න පින තියෙනවා. ඊට පස්සේ අනුන්ට බයින්ඩ පින තියෙනවා. ඔය වගේ එකක් නේ තියෙන්නේ මිනිස්සයාට. ඛණ්ඩ ටිකක් පින තියෙනවා. වාහනයක් ගන්න ඇල්ටෝ කට්ටක් හරි ඔය මොකක් හරි වාහන කට්ටක් අරන් පදින්න පිනක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. ධර්මයක් නොවන විමසන්න පිනක් නැහැ. එහෙමත් තියෙන්නේ බොහෝම සුළු පිළිසකට. ආන්නේ එකයි. ඉතින් ඒ වගේ මේ දේ ධර්මයක් හිතන්නේ නැතුව ඔය නිකන් සාමාන්‍යයෙන් ඉඳන් මිනිස්සයාට කොහෙද උපත තියෙන්නේ ඊට පස්සේ. ඒ මිනිස්සයා ගියන්නෙම සතර පායටනේ. ඉස්සරහට මේකේ අනතුරු භාගතුන් හරි ලස්සනට දේශනා කරනවා මේ කාමයේ හට ගැනීම, කාමයේ නැතිවීම. ඊට පස්සේ කාමයන්ගේ නැතිවීම අපේ භාගතුන් දේශන ස්පර්ශය හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වෙන කල්ලි යන්නේ මේ කාමයේ නිරුද්ධ වෙනවනේ කියලා. මේ ස්පර්ශය කරගෙන මම අහුවෙලා අපිට ස්පර්ශයෙන් අහුවෙලා ඉන්න හැටි නොතේරෙයි.
අවබෝධ නොවේ. නමුත් ශ්‍රාවකයා හිතනවා මේ ස්පර්ශයකට අහුවෙලා ඉන්නේ. ඒ බුද්ධ වචනේ ශ්‍රාවකයා පිළිගන්නවා. ශ්‍රද්ධාව කියන්නේ ඒකයි. ඒ පිළි අරගෙන යන නුවණින් විමස ඉන්නවා. ඒ විමසීම තුලින් යෝනිසෝ මානසිකාරය තුලින් තමයි යම් දවසක ඔහුගේ නූපන් ප්‍රඥාව මතුවෙන්නේ. හදිසිය තිබුණට වෙන්නේ නෑනේ. ඊට පස්සේ අන්නේ ශ්‍රාවකයා මේ ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශයෙන් නැති වෙනවා මේ කාමයන්. ඔන්න හට ගැනීම නැතිවීම. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරන මේ ශ්‍රාවකයා මේ කාමයන්ගේ තියෙන ආස්වාදය ගැන අන්න නුවණින් දකින්න උත්සාහ කරනවා. ඒ තමයි මේ කාමී ආස්වාදයේ භාග්‍යතුන් දේශනා කළා කුමක්ද? සතුට සහ සොම්නස. පොඩි සතුටක්, පොඩි සොම්නසක් සුළු වෙලාවකට නේද මේ කාමයන්ගේ තියෙන්නේ. අපි හොඳ ආහාරයක් කෑවා කියලා හිතන්න. ඒ කන වෙලාවට ඒ විනාඩි 10ට 15ට විතරයි. ඊට පස්සේ ආයේ ඒක කන්නේ කවදාද කියලා විතරයි අපිට බලන්න තියෙන්නේ. හිතන්න තියෙන්නේ. ඇඳුමක් ඇඳොත්, කෑමක් කෑවොත්, ගමනක් ගියොත්, ප්‍රියමනාප රූපයක් වින්දොත් ඒක සුළු මොහොතයි නේද තියෙන්නේ. පහසක් වින්දොත් සුළු ආස්වාදයක් තියෙන්නේ. සුළු වෙලාවක සතුටක් තියෙන්නේ. සුළු වෙලාවක සොම්නසක් තියෙන්නේ. නමුත් භාග්‍යතුන් සන්නේ සතුට සොම්නස තමයි ආස්වාද හැටියට දේශනා කළේ කාමයන්ගේ තියෙන. දැන් හිතන්න මිනිස්සු රස්සාවක් කරනවා. උදේ පාන්දර 3ට නැගිටලා ගාල්ලෙන් කෝච්චියට නැගලා කොළඹ කොටුවෙන් බැහැලා මරදානෙන් බැහැලා වැස්සේ තිමිතිමි රස්සාවට ගිහිල්ලා රුපියල් 30000ක් මාසේ අන්තිමට පඩියක් අරගෙන ඊට පස්සේ 30000න් 2000ක ඩෙනින් කට්ටක් අරගෙන සර්ට් කට්ටක් අරගෙන 2500ක 1500ක විතර ඔහොම ඇඳලා යන්තම් ඉතුරු කරලා බයික් එකේ තියෙන අර මේ මොනවද ඒ ෆිනෑන්ස් ගෙවලා ඔහොම කරලා ඉතුරු වෙන්නේ මාසෙකට රුපියල් 2000 3000ක් අතට. ඒකෙන් මොන හරි ලුණුයි බතුයි ටිකක් හරි කාලා සම්බෝලයක් අඹරගෙන කාලා ඔහොම නේද ඉන්නේ. මතකයිද යාට මේ මම මේ උදේ මෙහෙම නැකිටලා ලෙඩ හැදීගෙන වැස්සේ තිමිතිමි අර 30000 ගන්නකොට මතකද? නමුත් අරයට අර ඩෙනිමයි අර සර්ට් එකයි අර බයික් කටේ පොඩ්ඩක් පදිනකොට ආන් ඒකේ ආස්වාදයක් තියෙනවා. මේ මම මේ කරපු මේ මහන්සියක ප්‍රතිඵලය කියලා සිහි වෙන්නේ නැහැ නේ. සුළු ආස්වාදයකට අර සියලු ආදීනෙන් අමතක වෙනවා. ඔන්න ඕක තමයි පෘථග්ජනයාගේ ලක්ෂණය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඔන්න ඕක යථාර්ථය. මේ ලෝක සත්‍ය අහුවෙලා ඉන්නේ ඕකටයි කිව්වා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා මේ කාමයේ තියෙන ආස්වාදයේ සතුට සහ සොම්නස දැනගෙන භාග්‍යතුන් දේශනා කරන ආදීනව බහුලයි. අන්න ආදීනවේ සිහි කරන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ. කුමක්ද මේ කාමයන් දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේ අන්න මස් කට්ටක් වගේ බලු පැටියකට හම්බෙච්ච. ඇයි අර බලු පැටිය දාගෙන අර මස් කට්ට හපනකොට මොකද වෙන්නේ? හපනකොට ඒ මස් කට්ට වැදීලා මර විදුරු මහ තුවාලෙල උන ලේ ගලනවා. එතකොට අර බලු පැටිය මොකද කරන්නේ? මස් කට්ටෙන් ලේ රහ දැනෙනවා කියලා හිත තව හපනවා. එහෙම නේද අර ගාල්ලෙන් නැගිටලා උදේ කෝච්චියේ මිනිස්සයා කරන්නේ. අර 30000ට හම්බෙනකොට මස් කට්ට තමයි මේ හපුවේ කියලා සිහි වෙන්නේ නෑනේ. ඒ 30000 2000 750යි කියලා තව පඩි රුපියල් 2000කින් වැඩි වෙනකොට තව මස් කට්ට හපනවා. තව රුපියල් 3000කින් වැඩි වෙනම 35000යි කියලා පඩි වැඩි වුණා තව හපනවා. තව ලොක්ක කියන ඔයාට ඕනම් ගාල් ඉඳන් එන්න ඕන ඔයාට ඇල්ටෝ කට්ටක් අරන් දෙන්නම් වැගන්ආර් කට්ටක් අරන් දෙන්නම් ඒකෙන් එන්න කියන තව හපනවා. ඔහොම නේද මේ ලෝක සත්වයා යන්නේ. අන්න ඕකට තමයි බුදුරජාණන් දේශනා කළේ කාමී ආදීනයට තේරෙන්නේ. ඒ එහෙම මේ කියන විදිහට නිදහස් වෙන්න සිහි කරලා නිදහස් වෙන්න පුළුවන් නම් ආනේන මහා පින්වන්තෙක් වෙන්න ඕන. හැබැයි මෙහිම අද කාලේ මිනිස්සයාට මේක අමාරුයි. ධර්මයේ වැරද්දක් නැහැ. ධර්මයේ තුල තියෙනවා මේ ධර්මයේ යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය ප්‍රගුණ කරනවාද ඒ කෙනාට මේ කාලේ වුණත් මගපල ලැබීමේ හැකියාව තියෙනවා. හැබැයි අද මේ මිනිස්සයාට අමාරුයි. ඇයි ඒ තරම් මිනිස්සයා මේ කාමයෙන් ග්‍රහණය වෙලා ඉවරයි. ඒකයි කියන්නේ අද මගපල ලාභීන් බිහි වෙන්න තියෙන ප්‍රතිඵලය අඩුයි කියලා. රහතන් වහන්සේලා බිහි වෙන්න තියෙන ප්‍රතිඵලය අඩුයි කියලා. ඇයි මේ ඉන්න හාඳුරුරු ටික එක්කනාට එක්කනා ගහමරා ගන්නකොට ඉන්න ගිහියෝ ටික උපාසකෝ එක්කනාට එක්කනා ගහමරා ගන්නකොට ඉතින් රහතුන් මගපලලාභීන් ගැන කතා කරන්න ඕනේ නෑනේ. තමන්ගේ හදවතේ ස්වභාවය යථාර්ථයෙන් කල්පනා කළොත් මොකක්ද කියන එකක් අමුතුවෙන් ඒවට වාද විවාද ඕනේ නෑනේ. තමන්ගේ ස්වභාවය තමන් කල්පනා කරගත්තාම කොහොම අහුවෙල්ලක්ද කියලා. එතකොට ආමුතුවෙන් වාද විවාද ඕනේ නෑ. තමන්ගේ ස්වභාවයම තමන් කල්පනා කරගත්තාම තේරෙන කොච්චර අමාරුද කියන එක. එතකොට යම් කිසි කෙනෙක්
මේ වගේ යථාර්ථයක් තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. අනේ මේකෙන් නිදහස් වෙන්න තියෙනවා නම් කැමැත් කොච්චර යහපතක්ද කියලා හරි අදාහ ගන්නවා නම් ඒදී අන්න ශ්‍රද්ධාවන්තයි. ඒ අදාහගෙන මෙන්න මෙහිම සසර ගමනක තමයි යන්නේ කියලා සුළුවෙන් හරි නිදහස් වීමක් ගැන උත්සාහ කරනවා නම් අන්න ශ්‍රාවකත්වය. අන්න ශ්‍රාවකේ අනුන්ට බැනමෙන ඉන්නේ එයා. තමනුයි පුරුදු කරන්නේ. අනුන්ගේ දේ ගැන හොය හොය ඉන්නේ. ඒ ධර්මයේ තියෙන යෝපනයිකයි. තමා තුලින් දකින්නයි. අනුන් තුලින් යද දකින්න යන්නේ. සමහර පැවිද්දොත් දකින්න යන්නේ අනුන් තුලින්. සමහර ගිහියොත් දකින්න යන්නේ අනුන් තුලින්. තමන් තුලින් දකින පැවිද්දොත් අඩුයි. තමන් තුලින් දකින ගිහියොත් අඩුයි. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරන මේ ආදීන මේ සිහි කරන්න. මේ බලපැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ ඊට පස්සේ ගිජුලිහිණියගේ අරන් ගිජුලිහිණියෙක් අරන් යන මස් වැදෙල්ල වගේ. ඒ ගිජුලිහිණියයි මස් වැදෙල්ල අරන් යනකම් අනිත් ගිජුලිහිණියත් ඇවිල්ලා ඇවිල්ලා පිටිපස්සෙන් කොටනවා ඉවර යන්නේ නෑනේ. දැන් බේබදුකමට හුරු වෙච්ච කොල්ලෙක් ඉන්නවා නම් ඒ කොල්ලගේ හැමදාම පිටිපස්සෙන් ඉන්නේ බේබදු යාළුවෝ ටික ඇවිල්ලා කියන අදත් බොමු කියනවනේ. ඊට පස්සේ සල්ලාලකම යන කොල්ලෙන් නම් අදත් යමන් කීක පිටිපස්සෙන් යවනවනේ. ඕකනේ ජීවිතය යථාර්ථය. ඕකනේ ජීවිතයේ තියෙන අද සත්‍ය. මිනිස්සු අහුවෙලා ඉන්නේ ඕකටනේ. එතකොට මේ මස් වැදල්ල අතහරිනකම් අර ගිජුලිහිණියයි පිටිපස්සෙන් කොටනවනේ ගිජුලිහිණිය ඇවිල්ලා. ওই වගේ තමයි භාගතුන දේශනා කළා. ඒ ප්‍රියමනාප රූපේ, ප්‍රියමනාප ශබ්දේ, ප්‍රියමනාප ගන්ධ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස අතහරිනකම් එනවා පිටිපස්සෙන් අනිත් ගිජුලිහිණියෝ ටික. ඊළඟට භාග්‍යතුන් දේශනා කළා කොහොමද මේ කාමයන් කියලා කියන්නේ ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලට වැටුනොත් පිච්චෙන්නේ නැති තැනක් තියෙනවද කියලා භාග්‍යතුන් අහනවා. අසූචි වලකට වැටුනොත් ඔළුවේ ඉඳන්ම අසූචි නාගෙන ඉන්න වෙන්නේ. ගිනි අඟුරු වලට වැටුනොත් එහෙනම් ඒ වගේම තමයි. අරකේ අසූචි නාන්නේ මේකේ ගිනි අඟුරු වලින් පිච්චෙන්නේ. ඒත් පිච්චෙන්නේ නැති තැන නෑ ඇඟේ. අන්න ඒ වගේ තමයි අපි හැමෝම මේ ප්‍රියමනාප රූපයට අහු වෙලා ඉවරයි. අපි හැමෝම අන්න එක මේ කාම පරිදාහයෙන් කාම දැවිල්ල තුල ඉන්නේ මිනිස්සයා. එක්ක ප්‍රියමනාප රූපයට අහු වෙලා වෙලාවක. එක්ක ප්‍රියමනාප ශබ්දයට අහු වෙලා. එක්ක ප්‍රියමනාප ගඳ සුවඳට අහු වෙලා. එක්ක ප්‍රියමනාප රසයට අහු වෙලා. එක්ක ප්‍රියමනාප ගඳ සුවඳට අහු වෙලා. එක්ක ප්‍රියමනාප පහසට අහු වෙලා. උයි තුල ඉන්නේ. එතකොට බලන්න දැන් අපමහා බෝසතාණන් වහන්සේට රාහුල කුමාරය ඉපදුනාට පස්සේ ඒ කාමයේ ආදීනවේ ගැන නුවණින් විමසපු විමසිල්ල කියලා අද කොයි තාත්තරද සිහි වෙන්නේ ඔහොම. සමහර මෝඩපයි මිනිස්සු බෝසතාණන් වහන්සේටත් බයින්නේ සින්දු හඳා බයින්නේ. ඇසල සඳේ ඔබ ගියා දාලා ඇයි කියව සින්දු හදලා තියෙන්නේ මෝඩපයි මිනිස්සු. ඔබ හැර දාලා කියලා කියන්නේ. එතකොට ඒ ගරහනවනේ ඔව් අනිවාර්ය උපවාද. ඒ කාමේ සිහි වෙනවනේ බෝසතාණන් වහන්සේට වහා සිහි වුණා රාහුලෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියලා. එතකොට බලන්න ඊ අද කාලේ කාටද හිම සිහි වෙන්නේ. එතකොට ඒකනේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ දැක්ම බලන්නකෝ. ඒ නිසානේ ගිහිගේ අතහැරලා ඊට පස්සේ දුෂ්කර ක්‍රියාවන් කරලා කාමයන් අතහැරලා කාම සුකල්ලිකාන යෝගය අත්තකලේ මතාන යෝගය අතහැරලා ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා සම්මා සම්බුද්ධත්වයටපත් උනේ එහෙම දැකීමක් තිබ්බ නිසානේ. අද කාටද? අද මේ සීල්පදයක්වත් රකින්න බැරි. මේ සතෙක් නොමරා ඉන්න බැරි. වැරදි කාමසෙන් නොකර ඉන්න බැරි. බේබදුකම් නොකර ඉන්න බැරි මිනිස්සෙක් මේ නිකන් අර බෝසත් චරිතයක් එක්ක හැප්පෙන්න යනවා. නිකන් මේ පොඩි කාලයකට නිරේ ගිහිල්ලා එන්න තිබිච්ච එක නිකන් ඉඳලා නිරේ ගිහිල්ලා එන්න තිබිච්ච එක කල්ප ගානකට රැස් කර ගන්නවා. තව කල්ප ගානක නිරේ ගිහිල්ලා එන්න හදා ගන්නවා. මේ වගේ වැඩක් තමයි අද මිනිස්සයා කරන්නේ. ඔන්න ඕකයි අද මිනිස්සයාට ගැලවීමක් නැහැ කියන්නේ. ධර්මයෙන් සරණ හැරෙනවා හැරෙන්න. ධර්මයේ පිළිසරණ සොයාගත්ත කෙනෙකුට අන්න පිළිසරණ තියෙන්නේ නැත්තන් නැහැ. අන්න භාග්‍යතුන් සේකයි දේශනා කළේ කාමයේ හට ගැනීම, කාමයේ නැතිවීම, කාමයේ ආස්වාදය, කාමයේ ආදීනවේ සිහිකරන්න. කාමයේ නිස්සරණය. මේ කාමයන්ගේ නිස්සරණය තමයි භාග්‍යතුන් දේශනා කරේ. මේ කාමයන් තුල අපේ හිතේ තියෙනවා ආසාවෙන් බැඳී යාමක්, කැමැත්තෙන් බැඳී යන ස්වභාවයක්. ඒකට භාග්‍යතුන් දේශනා ඡන්ද රාගය. කැමැත්තෙන් ඇලී යාමක්. ඡන්දය කිව්වේ කැමැත්ත. රාගය කිව්වේ ඇලී යනවා. කැමැත්තෙන් ඇලී යන ස්වභාවයක් තියෙනවා ප්‍රියමනාප රූපයට. ප්‍රියමනාප ශබ්දයට. ප්‍රියමනාප ගඳ සුවඳට. ප්‍රියමනාප පහසට. කොහොමද කැමැත්තෙන් ඇලී යන්නේ? සංකල්පීයම වශයෙන්. අන්න ඒකයි භාග්‍යතුන් දේශනාවේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
ආනේ සංකල්පීය වශයෙන් ඇලී යන ස්වභාවය ඡන්ද රාගය අන්න දුරු කරන්න ඕනේ. හැම රූපයකටම අපි ඇලී යන්නේ නැහෙනි. සංකල්පීය වශයෙන් කැමැත්ත ඇති කරන රූපයට යන්නේ ඇලී යන්නේ. සංකල්පීය වශයෙන් බැඳෙන ශබ්දයටයි අපි ඇලී යන්නේ. හැම ශබ්දයකටම ඇලී යන්නේ. අන්න ඒකයි භාග්‍යවතුන් දේශනා කරන රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවා කාමයන්ම නෙමෙයි. සංකල්පීය වශයෙන් අන්න අපි බැඳී යනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නැතේ කාමයන චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන මේ රූප චිත්‍ර ඒවා මේ කාමයන් නෙමෙයි. සංකල්පීය වශයෙන් අන්න ඡන්ද රාගයේ වශයෙන් කැමැත්තෙන් ඇලී යාමයි දුරු කරන්න කිව්වේ නිස්සරණේ. එතකොට මේ කාමයන්ගෙන් නිදහස් වුණා කියන්නේ කොහොම කෙනාද? අනාගාමී ශ්‍රාවකයා. එතකොට ඊට කලින් සෝවාන් වෙන්න තියෙනවා. ඊටත් කලින් ධම්මානුසාරී සද්ධානුසාරී වෙන්න ඕනේ. ඔන්න ධර්මයෙන් පිළිසරණ ලබා ගන්නවා කියන්නේ. ඔන්න කාමයන් ගැන ওই විදිහට නූලින් පිළිසරණ දැක්කොත් උත්සාහ කරනවා නම් ওই විදිහට ටික ටික හරි කාමයන් යෙදීමෙන් වැළකී ඉන්න යම් කෙනෙක් සුළුවෙන් හරි උත්සාහ කරනවා නම් අඩුම වශයෙන් පුන් පොහෝ දවසවලත් අටසිල් ටිකක් රකින්නවා නම් අන්න ඒ කෙනාට කාමයෙන් ගැලවිලා මේ කාමයන් යෙදීමෙන් යම් දවසක ගැලවීමේ වාසනාව උදා වෙයි. අන්න ඒ කෙනාට භාග්‍යතුන් දේශනා කරන විදිහට මේ කාම රාගයෙන් කාමයෙන් සතුරු වීමෙන් කාමයේ කෙරෙහි බැඳීමෙන් කාමයන්ගේ මුසපත් වීමෙන් කාම පිපාසයෙන් කාම දැවිල්ලෙන් කාමයන්ගේ තණ්හාවෙන් අන්න නිදහස් වීමේ හැකියාව ලැබෙයි. එතකොට ඒ කොහොම කෙනාටද? හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනව නිස්සරණේ මේ කාමයන්ගේ දන්න කෙනාටයි. ඔන්න කාම යෝගයේ කාමයේ යෙදී සිටීම කිව්වේ ඔන්න ඕකට. ඒ නිදහස් වීම කියලා කිව්වේ භාග්‍යතුන් දේශනා කරේ ඔන්න ඕකටයි. එතකොට කාම යෝගය. ඊළඟට මොකද්ද? භව යෝගය. භව යෝගය කිව්වේ මොකද්ද? ඒ වගේම මේ කාමයේ වගේම තමයි භවයටත්. මේ සත්වයා භවයෙන් භවයට භවයෙන් භවද ඉපදී යන්න ආසාවක් තියෙන. භවයේ යෙදීමකට අපි නැක් කෑවට අපි ආසයි. මේ නිකන් ඔය තේ එකක් බිබී ඉඟුරු තේ එකක් බිබී ඉන්නකොට හවස 3ට විතර ඇහුවොත් එහෙම මේ හලෝ ඔයා මේ ආයෙන්ගලන්තේ එහෙම ඉපදෙන්න ආසද ඇමරිකාව එහෙම කිව්වොත් අනේ ඔව් අනේ හරි ෂෝක් නේ කියනවා. ඕස්ට්‍රේලියාව එහෙම යන්න තිබුණොත් එහෙම හොඳයිද කියලා ඇහුවොත් එහෙම සිඩ්නි මෙල්බන් යන්න තිබුණා අනේ හොඳයි ඕ අනේ කොච්චර දෙයක්ද කියනවා. මේ පොඩි වෙලාවක නෙමෙයි බණ ටිකක් අහන වෙලාවට අනේ ඕන්නේ අනේ ගාලා කියනවා. නමුත් ඔය තේ එක ප්ලේන් ටිකක් ගහන වෙලාවකට ඇහුවොත් එහෙම අනේ ආසද කියලා අනේ ලස්සනට කියනවා ආසයි කියලා. ඒ වෙලාවට මෙලෝ ධර්මයක් නැහැ. ඔන්න ඕක යද මිනිස්සයා ඉන්න තැන. එතකොට භාග්‍යවතුන් දේශනා කරන භව යෝගෝ භවයේදී සිටීම යන කුමක්ද කියනවා. ඒ තමයි භාග්‍යවතුන් දේශනා කරනවා මෙහිලා යම් කිසි කෙනෙක් මොකද කරන්න කියනවා මේ භවයන්ගෙත් මේ කාම භවේ මේ ඊට පස්සේ රූප භවේ අරූප භවේ යන්න නම් හරි සමාධියක් දිනු කරගන්න ඕන කියමුකෝ. අරූප භවේ යන්න ඕන නම් හතරවෙනි ධ්‍යානෙන් එහා නේව සංඥා නා සංඥා ආකින්චඤ්ඤා යතන හරි ඒව දිනු කරගන්න ඕන. ඒතර මේ කාමයන් ඉවත් ගැලවෙන්න බැරි කෙනෙක් මිනිස්සෙක් ගැන අරූප භව රූප භව ගැන කතා කරන්න ඕනේ නැහෙනි. ඒතර සාමාන්‍ය භවය ගැන දන්නවනේ. කාම භවය ගැන. එතකොට මේ කාමයන් මේ කාම මේ භව තුනේ කාම ඊට පස්සේ රූප අරූප මේ භවය තුනේම භාගතුන දේශනා කරනවා අර වගේම කාමයේ ගැනත්. කුමක්ද? හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනමය නිස්සරණය ගැන දැනගෙන සිටියොත් තමයි ආනි භවයන්ගෙනුත් නිදහස් වෙන්න තියෙන්නේ පුළුවන් කියලා. එතකොට මේ කාම භවයෙන් හට ගැනීම මේ භවයේ හට ගැනීම භාගතුන කොහොමද දේශනා කළේ? තණ්හා පච්චය නැත්නම් උපාදාන පච්චය භව. පටිසමුපාද වශයෙන් ගත්තොත් උපාදාන බැඳී යාම ඇති කල්හි තමයි යන්න භාග්‍යවතුන් දේශනා කරන්නේ භවය හටගන්නේ. නැත්තම් මේ තණ්හාව නිරුද්ධ වෙන කල්හි තමයි මේ භවයන්ගෙන් නිදහස් වීම තියෙන්නේ. එතකොට මේ කාම භවය අහු වෙනවා අපි කතා කරමුකෝ. කාම භවය ගැන අපිට තේරෙන එක. එතකොට මේ සත්‍යය මේ අහු වෙන්නේ මේ උපාදාන නැති මේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන ඔය උපාදාන හතර තියෙන තාක් අන්න විපාක පිණිස කර්මය සකස් වෙනවනේ භවයේ උපතක් පිණිස. විපාක පිණිස කර්ම සකස් වීමනේ භවය කියලා භාගතුන දේශනා කළේ. කාම ධාතුව වේපක්ඛංචානන්ද කාම ධාතුවේ විපාක විදීම පිණිස කර්මයක් සකස් වෙලා නැත්තම් ආනන්ද. ඔන්න භාගතුන දේශනා කරේ කර්මයක් සකස් වෙලා නැත්තම් අන්‍යයට කාම ලෝකේ උපතක් තියේද? නෑ ස්වාමීනි. ඒ කාම ලෝකේ උපත පිණිස විපාකයක් සකස් වෙලා නෑනේ. රූප ධාතුව වේපක්ඛංචානන්ද රූප ධාතුවේ විපාක විඳීම පිණිස කර්මය සකස් වෙලා නැත්තම් රූප ලෝකයේ ඉපදෙයිද? නැහැ ස්වාමීනි. අරූප ධාතුව වේපක්ඛංචානන්ද
අරූප ධාතු විපාක පිණිස කම්මන්නා භවිස්ස කර්මය සකස් වෙලා නැත්තම් පැමිණ නැත්තම් කර්මය සකස් වෙලා නැත්තම් අරූප ලෝකයේ ඉපදෙයිද නේ ස්වාමීනි. එතකොට අපි එහෙනම් අපි දැන් මේ ඉන්න මොන ලෝකෙද? මේ කාම ලෝකෙනේ. එතකොට මේ කාම ලෝකෙට අපි යාවේ අපිට රූපය අරූපේ කාම විපාක පිණිස කර්ම සකස් වෙලා තිබුණේ නැහැ. අපිට සකස් වෙලා තිබුණේ මේ කාම ලෝකෙට. ඒකමයි යාවේ. කාම ලෝකෙ මොකද්ද? සතර අපායේ නිරේ ඉඳන් පරිනිම්මිත වසවත්තිර දක්වා යන ඔක්කොම තමයි කාම ලෝක ටිකට අයිති වෙන්නේ. ඔය ටික යන කාමයන්ගේ ඒ කාම භවයේ ඒ විවිධත්වය අනුව අන්‍ය ඒ හිට යනවා. නිරේට ඊට පස්සේ තිරිසන් ලෝකෙට ඒ කර්මයේ සකස් වීමේ ස්වභාවය අනුව. ඊට පස්සේ പ്രേත ලෝකෙට ඊට පස්සේ අසුර ලෝකෙට එක්ක මිනිසෙක් එක්ක දෙවියෙක් මොන ඔය ටිකේ තමයි ඉන්නේ. ඒක කාම භවය. එතකොට මිනිස්යන් වෙලා ආපහු වෙන වෙන රටවල් වල ඉපදෙන්න කී දෙනෙක් ආසද? එතකොට හැමෝම ආයෙම වෙන වෙන රටවල් වලම අතහරිමුකෝ අපි. මේ අම්මම මේ තාත්තම අනේ අපිටම ආයෙ ලැබෙනවනම් මරණ ගෙදර කොහොමද තියෙන්නේ? නිවන් සැප ලැබේවා බෝඩ් එකේ තියෙනවා සමිතියේ කතාව ඉවරලා කියන්නේ කොහොමද? අපි අතරම නැවත ඉපදේවා. එතකොට තේරෙනනේ අපේ මේ ඔල මොට්ටලකම අපේ මේ ධර්මයක් දන්නේ නැතිකම ඒ අවිද්‍යාවේ තරම මහා ධර්මඥානයෝ ධර්මවන්තයි කික හිතන් හිටියට කතාවකින්ම තේරෙන කොච්චරක් නැහැ කියන එකද කියලා. බෝඩ් එකේ නිවන් සැප ලැබේවා කියලා ගහලා තියෙනකොට අනේ අපි අතරම ඉපදේවා කියලා කියනවාද? ඉතින් ඕකයි අද මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ නිසා මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් ධර්මඥානෙමයි ඇති කරගන්න ඕන. අද මිනිස්සුන්ට සාමාන්‍යයෙන් සද්ධාව තියෙයි. ගොඩාක් අද මිනිස්සුන්ට ධර්මඥානෙ නැහැ. ධර්මඥානෙ නැති එක තමයි අද මිනිස්සුන්ට තියෙන බොහෝම ප්‍රධානම ගැටලුව. ඒ නිසා තමයි විවිධ මතවාද වලට හැම දෙයකටම අහුවෙවි හැම ලනු ගිල යන්නේ. එයි මේ නැති නිසා. දහම් දැනුම නැහැ. සූත්‍රයක් කියවන්නේ. සූත්‍රය කියවනකොට අරහෙන් බයිනවා. හරි අභිධර්මයේ හරි කියවගෙන සූත්‍රයක් හරි කියවගෙන විනයක් හරි ධර්මයේ කියවගෙන ධර්මයෙන් පිළිසරණ ගන්නවා නම් එකක් නේ. ඒ කියවලත් ගන්නෙ මොකද්ද? ඒකත් වාදෙරින් ඊට පස්සේ ගන්නෙ. ඔන්න එහෙමනේ අද අය බණ මේ ගන්න අයත් සමහර අය බණ පොත් කියවන අයත්. ඒකෙන් පිළිසරණක් හොයන්නේ නැහැ. ඒකත් වාදෙරින් ගන්නෙ. ධර්මයක්. ඒතර කොහොම පටලැවිල්ලකට ඉන්නේ මේ සත්වයා කියන එක තේරෙනවනේ. ගිහි පැවිදි කතාවක් නෑ ඒකට. හැමෝම ධර්මයෙන්ුයි අපි පිළිසරණ ගන්න ඕනේ කුමන හෝ. ආන්නේ එකයි. එතකොට භවය. එතකොට භවයේ හටගන්න යන උපාදාන නැත්තම් තණ්හා. භව නිරෝධය උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඊට පස්සේ භවයේ තියෙන ආස්වාදය මොකද? සතුට සහසොන්න පොඩි ආස්වාදයක් තියෙනවා. මොකද්ද පොඩි කාලේ මොන්න ඉපදිනවා ඊට පස්සේ ලොකු වෙනවා මොන්ටිසෝරි යනවා ලොකු ඉස්කෝලේ යනවා සිස්සත් පාස් වෙනවා ඕලෙවල් පාස් වෙනවා එලෙවල් පාස් වෙනවා යුනිවර්සිටි යනවා කසාදයක් බඳිනවා දරුවෙක් මල්ලෙක් හදනවා රස්සාවක් කරනවා පොඩි රට යනවා එංගලන්තේ ප්‍රංශේ ගිහිල්ලා සවාරියක් දාලා එනවා මේ පොඩි ආස්වාදයක් තියෙන්නේ නාකි උනාට පස්සේ ඊට පස්සේ හැර මිටින් එන යනවා පෙන්ෂන් පඩියගෙන ලොකුවට කතා කරනවා හාන්සි පුටි වාඩිලා ඉඳලා ඒ ඔයගේ පොඩි සතුට සහ සොම්නසක් තියෙන පොඩි කාලයක් අනේ මෙරළ සතර පායි භවයේ ආස්වාදේ ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ භවයේ ආස්වාදයේ ආදීනව කොහොමද? අන්න නැවත ලෙඩවීම, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, පීඩා වලටපත් වෙන්නේ දැන් අපි මේ ඉපදෙලා සමහරු නහයෙන් අඬන රස්සාව ගැන නහයෙන් අඬනවා. ඊට පස්සේ ඉස්කෝල ගැන නහයෙන් අඬනවා. කසාද ගැන සමහරු නහයෙන් අඬනවා. සමහරු දරුවෝ ගැන නහයෙන් අඬනවා. ඒ තමයි භවයේ ආදීන. අමුතුවෙන් කියන්න ඕනේ මේ ජීවිතේම මේ පින්වතුන් ඔයාලා අපි මේ කන කටු ඇති භවයේ ආදීනේ හොඳටම තේරුම් ගන්න. තේරුම් ගන්න අයට නම්. ඇයි අපි හිතන්නේ නැති නිසා අපි අයනිසෝ මනසිකාරයෙන් ඉන්න නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් හොඳට නෝනින් ඉමසලා බැලුවොත් අනේ මේ විඳින දුක කියලා කිව්වම භවයේ කියලා කලකිරිනවා. අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් මේ කන කටු හොඳටම ඇති තේරුම් ගන්න. ආදීනවේ. ඒතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි සැබෑ ආදීනවේ සිහි කිරීම. ඊළඟට භාග්‍යතුන් දේශනා කරනවා හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ නිස්සරණිය. භවයේ කෙරෙහිත් අපේ තියෙනවා කැමැත්තෙන් ඇලී යම චන්දරාගය. මේ කැමැත්තෙන් ඇලී යාම නිසා තමයි එංගලන්තේ උපදින්න කවුරුත් හරි ආයෙ මෙහි යන්දාස ආයෙ වෙන රූප ගැන කතා නොකරමිමු. ඒ සම්බන්ධයෙන් දිනු කරන්න නම් දැන් පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න ඕනේ කාමයෙන් නිදහස් වීමක් ගැන. කාමදා ඊට පස්සේ ඒකේ භාගතුන දේශනා කරන්න කොහොමද පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න නම් විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ එහෙම අද මිනිස්සුරනේ විවිච්ඡේව කාමයක් නැහැනේ කාමයේම නින්නේ
විවිච්චේ අකුසලයේ ධර්මයක් නෙවෙයි අකුසලයේම ඉන්නේ. එතකොට රූප අරූප ගැන කතා කරන්න දෙයක් නැහැ. කාම භවයටමයි අද වැඩිපුර අහුවෙන්නේ. ඒතර භවය ගැන. ඊට පස්සේ උන් ඒ චන්දරාගෙන් ඇලී යාම. ඒතකොට චන්දරාගෙන් ඇලී යාමෙන් නිදහස් වෙන නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් පිළිසෙ දකින්න ඕනේ හැම දෙයක් ගැනම. භවය ගැනත්. කාමය භවයේදී සිටීම. කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය. ඔන්න බරපතලම එකක්. ඒතර භව යෝගයෙන් නිදහස් වෙන්නේ එතකොට කාමයේ භවයෙන් නිදහස් වෙනවා අනාගාමී වෙනකොට රූප භවයන්ගෙන් අරූප භවයන්ගෙන් ඔන්න යම් කිසි කෙනෙකුනේ ඒ භවයෙන් සම්පූර්ණ නිදහස් වෙන්නේ අරහත් වේදී. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න කාමයෙන් නිදහස් වෙනවා කාමයේදී සිටීමෙන් අනාගාමී වෙනකොට නිදහස්. ඒත් එක කාම භවයෙන්ුත් නිදහස්. ඊට පස්සේ භවයෙන් ගැලවෙන්න අරූපේනුත් ගැලවෙන්න තියෙන අරහත් වේ. එතකන් අරූපේ යන්න පව හැකියාව තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕනේ දිට්ඨි. දිට්ඨි වලින් ගැලවෙන්න තියෙන සෝවාන් වෙනකොට සම්මා දිට්ඨියට පැමිණීමත් එක්ක. අන්න ඒකයි දෘෂ්ටි ග්‍රහණය කියලා කියන්නේ. දෘෂ්ටිය කියලා කියන්නේ ඊටාම බරපතල එකක්. මේ සියලු දේවල් වලට වඩා බරපතලයි. කාමයේ සාමාන්‍යයෙන් අහුනොත් මිනිස්සේ പ്രേත ලෝකෙන් හරි ගිහිලා නැතර වෙයි. දෘෂ්ටියකට අහුනොත් තියෙන බරපතලකම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකට උපත් දෙකයි. ඒකාන්තයෙන්ම කියලා. ඒ කොහෙද එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකෙ කියනවා. එතකොට දෘෂ්ටියේ තියෙන බරපතලකම කියන දිට්ඨි යෝගයේ තියෙන බරපතල දිෂ්ටි වල දෘෂ්ටි වලදී සිටිනීමේ තියෙන බරපතලකම ආන්නේ ඒකයි. එතකොට මේ බැයි පුද්ගලයා මේ දෘෂ්ටි වල ඇලිලා ඉන්නේ භාගතුන දේශනා කරන මේ දෘෂ්ටි වල තියෙන හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් නිස්සරණයත් ආදී ඊට පස්සේ දන්නේ නැති නිසා කියනවා. හට ගැනීම නැතිවීම ආස්වාදය ආදී නිස්සරණය ඔය කරුණු පහ. කාමයේ ගැන භවයන්ගේ ගැන දෘෂ්ටියත්. දෘෂ්ටි වල හට ගැනීම මොකක්ද ආයනසෝ මනසිකාරය කියනවා. භාගතුන දේශනා කරනවා. ඇයි හැම වෙලේම දෘෂ්ටියෙන් ඉන්න කෙනා ඒ දෘෂ්ටිවල ගැලපෙන ආකාරයෙන්මනේ කල්පනා කර කර ඉන්නේ. දෘෂ්ටි වලට ආස කරන මලක් පහනක් පූජා කරන්න ගියත් එයා කල්පනා කරනවානේ. රතු මල් දොද, සුදු මල් දොද, නිල් මල් දොද, කළු මල් දොද. එයා තියෙන මල හරි පූජා කරලා පින ගැන නෙමෙයි හිතන්නේ. ඒකේ පාට ගැන හිතන්නේ. ඊට පස්සේ පහනක් පත්තු කරන්න ගියත් බුදු පිළිමේ පැත්තටද පහන හරවන්න ඕනේ. අර පැත්තට දුන්න උතුරු දිශාව දුන්න නැගෙනහිර දිශාවටද උඩටද හොඳ යටටද හොඳ. බුදු ගුණයක් දහම් ගුණයක් සංඝ ගුණයක් හිතලා පහන පත්තු කරලා පින රැස් කරගන්න එක නෙමෙයි තියෙන දෘෂ්ටියේ තියෙන බරපතලකම ඒකයි. මොකද දෘෂ්ටි වලට ආස කෙනා ඒ දෘෂ්ටියටමයි භාගතුනා දේශනා කරන නැවත කැරි කියන්නේ ඒකටමයි. දෘෂ්ටියෙන් ඉන්න මිනිස්සේ ඇඳුමක් ඇඳත් ඇඳුම ගැනත් හිතන්නේ මේ විදිහටම තමයි. ඕනෝකයි දෘෂ්ටි වල තියෙන බරපතලකම. දැන් සාමාන්‍ය මේ කතා කරන දෘෂ්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටි කොහොමද තියෙනවනේ මිනිස්යාගේ. නැකත කේන්දරේ ඊට වඩා තියෙනවනේ ඔය හැම සාස්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය. එතකොට ඒවත් පුද්ගලයා අහුවෙලා නින්නේ. මේ ලෝකයේ සදාකාලිකයි. සාස්වතයි. උච්ඡේදේ මේ ලෝකයේ මේ ජීවිතය විතරයි මරණයට පස්සේ ඊට පස්සේ කතාවක් නෑ ඉවරයි. ඒතර ඔය සාස්වත වශයෙන් අහුවෙනවා උච්ඡේද වශයෙන් අහුවෙනවා. ඊට පස්සේ ජීවේ එකක් කියනවා සමහරු. ජීවිතය තව එකක් කියනවා සමහර අය. ශාරීරිය තව එකක් කියනවා. ආත්මය වෙන එකක් කියනවා. ඒ ඔක්කොම දෘෂ්ටි කියලා භාග්‍යතුන් දේශනා කරනවානේ. ඒතර දෘෂ්ටියේ සංකල්පය ඊට පස්සේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියනවා සමහරු. මරණින් මත්තේ නැහැ කියනවා සමහර මිනිස්සු කියන්නේ. රහතන් වහන්සේ කටහඬ බුදුරජාණන් කටහඬ අවකාශයෙන් තියෙනවා. දැන් අවකාශයෙන් අපි යාන්ත්‍ර සූත්‍ර ප්‍රයෝග කරන පෙරලා ගන්නවා ඒක. ඒ ඔක්කොම දෘෂ්ටි. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. ඒ දෘෂ්ටියටම අහුවෙලා ඉන්න නිසා. ඊට නැකත කේන්දර ගැන නම් අපි කතා නොකරමු. ඉතින් හැමදාම තලණයකටනේ ඒක. එතකොට මේ ඔක්කොම දෘෂ්ටිනේ. එතකොට ඒ වගේ නිදහස් වෙලා හරියට මලක් පහනක් හරි පූජා කරලා හරියට ආමිෂය හරියට ප්‍රතිපත්තියක හැසිරෙන්න නම් බලවත් මිනිස්සුෙකුට අද පිනක් තියෙන්න ඕනේ. නැත්තම් ඒකටත් සීලයක් සමාදන් වුණත් ඒකටත් පොය දවසට මේ ලක් ගන්න හොඳ නැද්ද සල්ලයිට්ද ගන්න ඕනේ කියලා අහනවා. ඔය වගේ මිනිස්සු ඉන්නේ අටසිල් ගත්ත ගමන්. නමුත් අපි ඇහුවොත් අනේ අටසිල් අරන් ඉන්නේ කියනවා. සල්ලයිට් තමයි ගන්න ඕනේ කියන පොය දවසට. ඒකට සීලය ගැනව Tamanට තේරුමක් නැහැ. ඒ තමන් සමාදන් වෙන සිල්පද ගැන අයියා දන්නේ නැත්තේ. ඒ ශ්‍රාවකයා වුණාම තමන්ගේ සිල්පදයන්ගේ ස්වභාවය ගැන තමන් දැනගෙන දහම් පොතපතෙන් හොයන්න ඕනනේ. අනිත් අයගෙන් අහලා ඒ පිටිපස්සෙන් යන්නේ ඒක නෙමෙයිනේ තියෙන්නේ.
සිල්පද එකිනෙක ලස්සනට භාගතුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවානේ. සීලක්ඛන්ධ වර්ගයේ දීඝනිකාය. අනේ ඒක කියවන්නේ. ඔය කවුරු හරි මහාචාර්ය හරි ප්‍රොෆෙසර් හරි කවුරු හරි පඬිත හරි අතිපඬිත හරි කවුරු හරි කියන කෙනෙක් අන්න ඒක ගිලින්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන තියෙන එක ගන්න බෑ. දීඝනිකාය කියවන්න බෑ. ඒ පව්. අරය කියන එක ගන්න ඕන. ඒ පඬිතුමා කියන එක ගත්තාම හරි. උන්නත මිනිස්සෙගේ ස්වභාවය. ඊට පස්සේ තමයි ලස් ගන්න හොඳ නෑ 8 සිල් දවසට සන්ලයිට් ගන්න ඕනේ කියන. තෝම ඔය වගේද මිනිස්සෙයි නේ අයියේ. ධර්මඥානෙ නෑ. දෘෂ්ටි වලින් ගැලවෙන්න මූලික උපකාර වන ප්‍රධාන කරුණක් තමයි හොඳට ධර්මඥානයේ දහම් දැනුමක් ඇති කරගත්තොත් දෘෂ්ටි වලින් නිදහස් වෙන්න යාට බොහෝ දෙයින් උපකාර වෙනවා 99.99%ක්ම ඒ දෘෂ්ටියෙන් ගැලවෙන්න. අද මිනිස්සුන්ට ධර්මඥාන නැති එකේ ප්‍රධාන කරුණ දෘෂ්ටි වලට අහු වෙලා යන්නේ. දෘෂ්ටියේ තියෙන අන්නේ මේ දෘෂ්ටි වලදී සිටීමත් කියන්නේ ආන්නේ එකයි. ඊළඟට අපි කතා කරොත් ඊට පස්සේ දෘෂ්ටි කාම ඊට පස්සේ කාමයන්ගේ ඊට පස්සේ දෘෂ්ටිය හට ගැනීම ඔන්න ආයෝනිසෝමනසිකාරය. දෘෂ්ටිය නිදාසීම යෝනිසෝමනසිකාරය. දෘෂ්ටියේ තියෙන ආදීනමය ආස්වාදයේ කියන සුළු සතුටක් සොම්නසක් තියෙනවා. ඒ දෘෂ්ටියේ ඉන්න පුද්ගලයා ලෝකේ හරියට පිළිගන්නෝනේ. හරි දාර්ශනිකයි අප්පා. එයා හොඳට තර්කයට ගල්පලා කතා කරනවා. හරි පඬිතුමෙක්. හොඳට ග්‍රැජුවේට් ගහලා තියෙන කෙනෙක් එයා. ඒ දෘෂ්ටියෙන් ඉන්න කෙනා ඒක තමයි ආස කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ආස කරන එක තේරුම් ගන්න ගියොත් එහෙම ධර්ම සාකච්ඡාවට අපි එන්නේ කියමුකෝ පරිණාමවාදය ගැන දන්න කෙනෙකුට. එයා හැම වෙලේම ධර්මයේ බලන්නේ එයා දන්නේ ඒකට ගලපන්නේ පරිණාමවාදයටමනේ බුදුරජාණන්සේගේ ධර්මයේ ගලපන. එහෙමත් කෙනෙක් නේ අනේ මේක මේ විෂයක් කියලා හිතාගෙන මම ඉගෙන ගත්තේ විෂයක් ශාස්ත්‍රීය සම්පත්තිය කියන වෙන එකක් කියලා එහෙමත් උගත් හරිය උතුමන් හරිය උගත් උතුමන් කෙනෙක්නේ ධර්මයේ භාගතුනගේ බුද්ධ වචනේම කියන්නේ. නැත්තම් තමන් ඉගෙන ගත්ත BSc එකට හරි BA එකට හරි ඒකට අනුව ගැලපෙන්නේ එයා කතා කරන්නේ. එතකොට එහෙමනේ අද කට්ටිය. ඒතර ආන්නේ ඒක එයා ගලපන්නේ යන්නේ භාගතුන් වහන්සේම දේශනා නොකරපු දේශනමයි. භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ වෙන කිසිවකට සම කලන්න බෑ. දවසට 3 වතාවක් සජ්ජායනා කරන මේ සූත්‍රය මොකක්ද රතන සූත්‍රය. ඒකෙම තියෙනවා කොහොමද මේ ධර්මයේ සම කළ හැකි වෙන කිසිවක් ලොව නැත. අපි යන්නේම අපි ඉගෙන ගත්ත එකට සම කරන්නමයි. ඉතින් අවුල මිතින් දෘෂ්ටියමයි. ඇයි මේ වචනේ පිළිගන්නේ? ඇයි මේ වචනේ පිළිගන්න හැකියාව නැහැ කියන්නේ? හැකියාව නැහැ කිය මොකද්ද? ශ්‍රද්ධාව නැහැ කියන එකයි. ශ්‍රද්ධාව තියෙන කෙනා බුද්ධ වචනේ ඒකාන්තයි. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනේනි කියලා සූත්‍රීය ධර්මයේ ඒක හැමදේම පිළිගන්නවා. බුද්ධ වචනේ කියන එක. ඇයි යෝගේ ශාස්ත්‍රුන් වහන්සේ භාගතුන් වහන්සේ නිසා. වෙන කොහෙවත් වෙන මිනිසෙක් නෙමෙයිනේ. ශාස්ත්‍රු වෙන්නේ. භාගතුන් වහන්සේනේ. පුද්ගලයෙක් වශයෙන් සරණ ගියේ අපි මිනිසෙක් නෙමෙයිනේ. අපි ශාස්ත්‍රු කෙනෙක් සරණ ගියේ. පුද්ගලයෙක් වශයෙන් සරණ ගියපු අපේ උතුමන් වහන්සේ තමයි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙසූ දහමක් වශයෙන් සරණ ගියේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් දෙසූ ධර්මයයි. පුද්ගලයෙක් වශයෙන් සරණ ගියේ ග්‍රැජුවේට් කෙනෙක් නෙමෙයි. පුද්ගලයෙක් වශයෙන් අපි සරණ ගියේ අන්න අට්ඨ පුරුෂ පුද්ගලා. පුද්ගලයෙක් වශයෙන් සරණ ගියේ සෝවාන් මාර්ගයේ ගමන් කරන සෝවාන් උතුමන් වහන්සේ, සකදාගාමි මාර්ගයේ ගමන් කරන සකදාගාමි උතුමන් වහන්සේ, අනාගාමි මාර්ගයේ ගමන් කරන අනාගාමි උතුමන් වහන්සේ, අරහත් මාර්ගයේ ගමන් කරන අරහත් උතුමන් වහන්සේ. ඔන්න පුද්ගලයට දෙනා. පුද්ගලයෙක් වශයෙන් සරණ යා යුත්තේ. වෙන අය නෙමෙයි. එහෙම නැත්තම් ඒ කෙනාට එහෙම නැතුව ඉන්න කෙනාට තිසරණේ නැහැ. ආන්නේකයි ඉතින් එහෙම නැති කෙනා තමයි දෘෂ්ටි වලට අහුවේ යන්නේ. ඒ දෘෂ්ටි වල තියෙන ආදීනවත් කල්පනා කරයි නිරයෝ තිරිසන් ලෝකේ උන්න ආදීනයේ තියෙන බරපතලකම. අහු වුණොත්. ඒ දෘෂ්ටියේ තියෙන නිස්සරණය මොකද්ද? චන්දරාග පහයි නිස්සරණ. දෘෂ්ටියෙත්. ඒතර දෘෂ්ටි වලටත් අන්න කැමැත්තෙන් ඡන්දය කිව්වේ කැමැත්තෙන් එළිය යනවා. ඇයි හිතන්නකෝ ඇයි අර විදිහටම බයෝ සයන්ස් කරලා ඉන්න ළමයි අපි හිතන්නකෝ ජෙනෙටික් ඉන්ජිනියරින් කරලා ඉන්න කොල්ලෙක් ඉන්නවා කියලා BSc එකක් අරගෙන. එයා ඒ සම්බන්ධයෙන් තියෙන වැඩසටහනක් එනවනේ හොඳට පුටුව ලං කරගෙන මේ ටීවී එක ගාවට පුටුව ලං කරගෙන කට අරගෙන බලාගෙන ඉන්නවා. ඇයි තමන්ගේ දැනුමට ගැලපෙන එකක් නියන්නේ. ඒකට අනුව කතා කරනවා ආනේ හරිම ශෝකනේ හොඳයි. එයා තමයි නීමට කියන්නේ. කියන ඒකට පොඩ්ඩක් හරි විරුද්ධව කියනවනම් ඔන්න ශාස්ත්‍රුන් වහන්සේ එහෙම දේශනාවක් කරලා නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මේ සසරේ මේ පටිච්චසමුප්පාද යනකොට මේ හේතුඵල ධහම ගැන ගමනක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් පරිණාමවාදයේ එහෙම එකක් දේශනා කළා නැහැ කිව්වා. අන්න බුදුරජාණන් හොඳ නැහැ. භාග්‍යතුන් වැරදි යාට. ඒ ආයතකොට පුටුව පිටිපස්සට ගන්න. අනේ ඔක හල දාපන් කියනවා. අනේ ඔය බණ කියනවා. එතකොට ආන්නේ ඒක තමයි ස්වභාවය. එතකොට එයාට ඇයි යන්නේ ඒ ආස කරන ඒ චන්දරාගය කැමැත්තෙන් ඇලී යනවා. ඒ ආස කරන දේට තමයි එයා ඇලී ගියේ.
සිංහල කරලා තියෙනවා නම් අන්න එයාට හොඳට පිරිතක් කියනවා නම් ඔන්න B එකක් අරන් සිංහල පොඩ්ඩක් කරලා ඉන්නවනේ කැලණිය හැර ගිහිල්ලා කැම්පස් එකට. ඔන්න එයාට මොකද කරන්නේ? පාලි උච්චාරණය හොඳට තියෙන ටක් ටොක් ගාලා ලොකුවට කියන්න ඕන. ඊට පස්සේ ඔන්න එක දිගට යන්න ඕනේ කියනවා. විභක්ති ඊට පස්සේ අරවා මේව හොඳට ගලපලා කතා කරන්න ඕනේ කියනවා. අපි නම් මූ වෙන්න ඕනේ මම නම් මී වෙන්න ඕනේ කියනවා. එයා අන්න ඒ අනුව තමයි කල්පනා කරන්නේ. එයාට අන්න අපි නම් මූ මම නම් මී කියලා කිව්වේ නැත්තම් ඒක වැඩන්නේ. එයා දන්නේ. එයාගේ දෘෂ්ටියට තමයි ආස කරන්නේ. බුද්ධ වචනේ පිළිගන්න බෑ. උන් අද තියෙන ආදීනව. ඔන්න ඕකයි දෘෂ්ටියක තියෙන ආදීනවේ භාගතුන දේශනා කළේ. එහෙම කෙනෙක් ওই වගනුත් ගැලවිලා සාස්වත උච්ඡේද දෘෂ්ටීන්ගෙන් ගැලවිලා අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් විදර්ශනා කළා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට විෂයාකාර වශයෙන් ඇහුවෙලා තියෙන මේ සක්කාය දිට්ඨියෙන් ගැලවිලා සෝවාන් වෙනවා කියන්නේ එහෙනම් දැන් තේරෙනවා එතන කොච්චර අමාරුද කියන එක. කොච්චර සිහියෙන් නුවණින් වීරියෙන් කළ යුතු දෙයක්ද කියන එක එහෙනම්. ඔන්න දෘෂ්ටිය. ඔන්න දෘෂ්ටිවල යෙදී සිටීම. කාමයේ යෙදී සිටීම. භවයේ යෙදී සිටීම. දෘෂ්ටියේ යෙදී සිටීම. අවිජ්ජා යෝගී ළඟට අවිද්‍යාවේ යෙදී සිටීම. මේ සියලු දෘෂ්ටි වලට මුල් වෙන්නේ මේ හැම දෙයකට මුල් වෙන්නේ අවිද්‍යාවයි භාග්‍යතුන් දේශනා කළේ. අවිද්‍යාව භාග්‍යතුන් දේශනා කළේ කොහොමද? දුක්ඛේ අඥානං. දුක පිළිබඳ අවබෝධයක් නැත්තේය. දුක්ඛ සමුදය අඥානං. දුක හටගන්නේ මෙහිමයි කියා ඔහුට අවබෝධයක් නැත්තේය. දුක්ඛ නිරෝධේ අඥානං. දුක නිරුද්ධ වන වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් නැත්තේය. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. දුක නිරුද්ධ වීමේ මාර්ගය මෙන්න මේ ආර්ය ශ්‍රැංක මාර්ගය කියලා අවබෝධයක් නැත්තේ ඔන්න අවිද්‍යාව. ඔය අවිද්‍යාව එදී සිටින නිසා තමයි ආ කාමයටත් අහු වෙන්නේ අවිද්‍යාව තුලින් නිසා. ඇයි අවිද්‍යාව භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? මේ සසර ගමනේ සත්වය අරන් යන දේ හැටියට. අවිද්‍යාව කොහොමද මේ සසර ගමනේ සත්වය අරන් යන හැටි භාගතුන් දේශනා කළේ? අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හානං සංයෝජනං. අවිද්‍යා නීවරණ කියන්නේ වහලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වහලා තණ්හාවෙන් බැඳිලා තමයි මේ සත්වය අන්න අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා කාමයන්හි යෙදෙනවා. අවිද්‍යාවෙන් වහලා තණ්හාවෙන් බැඳිලා නිසා භවයේ යෙදෙනවා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා දෘෂ්ටිවල යෙදෙනවා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා අවිද්‍යාවෙම යෙදෙනවා. එතකොට මේ අවිද්‍යාවෙම යෙදෙන නිසානේ එතකොට කෙනෙක් මේ දුක පිළිබඳ අවබෝධයක් නැත්තේ. ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක් මේ දුක තියෙන අවබෝධ කරන්න පිළිසඳ දකින්නයි කියලා අන්නේ යට අවබෝධයක් නැහැ. දුකේ හට ගැනීම කියලා එයා හිතුවොත් හිතන්නේ එක්ක ග්‍රහයෙක් එක්ක අම්මා තාත්තා වෙන මොකක් හරි එකක් හිතනවා. මේ දුකේ හටගත්තේ මේ තණ්හාව ඇති කල්ලි දුක්ඛ සමුදයං ආර්ය සත්‍යයෙන් කියලා අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය විශ්වාස කරන්නේ. ඊට පස්සේ දුකේ නැතිවීම යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කිරීමක්ද චාගෝ පටිනිස්සග්ගෝ මුත් ආලේ රහිත වීමක්ද දුරු කිරීමක්ද මේ ඊට පස්සේ නිදහස් වීමක්ද ඒ විදිහට ඒ දුක්ඛ නිරෝධය එහෙම යා විශ්වාස කරන්නේ ඒක. එහෙම එකක් නැහැ කියනවා. ඊට පස්සේ දුක නිදහස් වෙන මේ ලෙඩවීමෙන් මරණයෙන් ශෝක කිරීමෙන් හැඬීම් කායික මානසික දේවල් වලින් නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි එයා හිතන්නේ එක්කෝ පළතුරු වට්ටියක් දෙන එක එක්කෝ යන්ත්‍රයක් දාගෙන මොනවා හරි ලෝක සත්වය හිතන්නේ එයාගේ මාර්ගය ඒකයි. එයාට විශ්වාසයක් නෑ අපේ භාගතුන් වහන්සේ දුක නිරුද්ධ කරන මාර්ගය හැටියට දේශනා කළේ ආර්ය ශ්‍රැංක මාර්ගය කියලා අන්‍ය විශ්වාස කරන්නේ. ඔන්න අවිද්‍යාව. ඔය අවිද්‍යාවේ හට ගැනීම මෙතන හරිය ලස්සනයි. අවිද්‍යාවේ හට ගැනීම භාගතුන් දේශනා කරන්නේ මේ සයාකාර ස්පර්ශ ආයතන 6යි කියනවා. භාග්‍යතුන් දේශනා කරන කුමක්ද මේ අවිද්‍යාවේ හට ගැනීම තමයි ඒ තමයි දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ ආයතන 6යි කියනවා. මේ සය වැදෑරුම් ස්පර්ශ ආයතන 6යි කියනවා. ඒ මොකද්ද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ওই ස්පර්ශ ආයතන 6 නිසා තමයි මේ භාග්‍යතුන් දේශනා කරන මේ ලෝක සත්වයා මේ අවිද්‍යාවට අහු වෙන්නේ. ඒ ස්පර්ශ ආයතනයේ නිරෝධය තමයි කියනවා මේ කාම මේ අවිජ්ජා යෝගේ නිදහස් වීම. ආස්වාදේ තමයි සතුට සහ සොම්නස.
ආදීනව තමයි මේ අවිද්‍යාවේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්මය කල්පනා කරමින් යථාර්ථය සාක්ෂාත් වීමේ විද්‍යාව. ඒ අවිද්‍යාව තුලත් චන්දරාග පහයි නිස්සරණං අන්න විද්‍යාව සාක්ෂාත් වෙනවා. ඉතින් ওই විදිහට මේ සරලව තමයි මේ යෝග සූත්‍රය අනුව අපිට මේ තියෙන වෙලාව අනුව කියලා දුන්නේ. ඉතින් මේ විදිහට යථාර්ථය නෝනින් විමසන්න. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ මේ දෘෂ්ටි වල නිදහස් වීමයි. දැන් අපි යෝග හතරක් තියෙනනේ කාම යෝග, භව යෝග, අවිජ්ජා යෝග. එතකොට ditthi යෝග. එතකොට ශ්‍රාවකෙක් සෝවාන් වෙනකොට දෘෂ්ටි යෝගයෙන් සම්පූර්ණ නිදහස් වෙනවා. එතකොට ඒ නිසා දෘෂ්ටි සෝවාන් භාගතුන දේශනා කළේ ශ්‍රාවකෙක් කල්පනා කරන්න ඕනේ කියලා මුලින්ම මේ සෝවාන් වෙන්නයි. දැන් අපි හැමෝම කල්පනා නිවන් දකින්න භාගතුනාසේ දේශනා කළේ කොහොමද? හැඳි වස්ත්‍රයට ගිනි අරගෙන තියෙනවා නම් ඒ ගින්න නිවන්න උත්සාහ කරන්න එපා. මේ සතර අපායන් නිදාසන සෝවාන් වෙන්න උත්සාහ කරන්න. මොකද සෝවාන් වුණොත් එයාට නියතෝ සම්බෝධි පරායන. එයා ඒකාන්තෙම නිවන සාක්ෂාත් කරනවා. සම්මා දිට්ඨියටපත් වෙන්නයි භාගතුනා දේශනා කළේ. ඒ සම්මා දිට්ඨිය ගැන තියෙන යථාර්ථය ගැන නුවණින් විමසන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැනම කල්පනා කරන්න. මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානයේ තියෙන යථාර්ථය කල්පනා කරන්න. මේ ඇසකන නාසය දිවකයන මනස කියන මේ ආයතනයන්ගේ යථා ස්වභාවය නුවණින් දකින්න. හොඳට භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර පිටකේ හොඳට කියව ගන්න, දාම් දැනුම ඇති කරගන්න. ඒතර බොහෝ ප්‍රශ්න නිදහස් වෙයි. ඔය සමහර වෙලාවට අපිටම කෝල් කරලා ඔය සමහර ඔය අපේ වැඩසටහන් වලට මිනිස්සු කෝල් කරලා අහනෝනේ ප්‍රශ්න. අනේ අහන ප්‍රශ්න වල මොනවද තියෙන්නේ? එහෙම ධර්ම කාරණා අහන්නලක් නැහැ. ඔය මල් පහන් පූජා කරන ඒවා ගැනයි ඊට පස්සේ ඔය ලක්ස් ගාන එකයි සබන් සල්ලයිට් ගාන ඒවා ගැන ඕව ගැන තමයි අහන්නේ. ඒව තමයි මහා ලොකු ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. අනේ එහෙම සූත්‍රයක් ගැන අහන්නේ එහෙම අල්ප පිරිසක් ඉන්නේ. එහෙම දන්නේ නැහැ. ඒ නිසා හොඳට සූත්‍ර පිටකේ කියව ගන්න. ඒ සූත්‍ර අධ්‍යයනය කරන්න. ඒ සූත්‍ර නෝනින් විමසන්න. අන්න එතකොට ඔබට මේ සූත්‍ර ධර්මයෙන් නෝනින් විමසමින් ඔබ අප හැම දෙනාටම ඒ ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දින මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන මේ සවස් වරුවේ ධර්ම දේශනාව සඳහා ඒ වගේම භාවනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් දර්ශන හේරත් මහත්මයා සහ අනුරාධිනී රණසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ජූලි මාස 26 වෙනි දින ඒ කියන්නේ අද දින පළමුවෙනි උපන්දිනයේ සමරන එනුකි අකෙන්යා හේරත් සිංගිති දිනේට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඉතින් මේ පිණිස සියලු දෙවියන් බ්‍රහ්මීන් ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපේටම පත් වෙත්වා. ඒ වගේ මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරලෝකයේ ඔබ අප නමින් මේ පරලෝක සම් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන්ගෙද්ද ඒ ඥාති වර්ගයාද මේ පින සමලස අනුමෝදන්න ඥාතීන්ද පරලෝක වශයෙන් සැපයෙන් සැපේටම පත් වෙත්වා. ඒ වගේම අද දින ජන්මදිනයේ සමරන පළවන ධර්මජනයේ සමරණේ චූටි දියණිය වන එනුකි අකේන්‍යා හේරත් සිංගිති දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දර්ශන හේරත් මහත්මයාට අනුරාධිනී රණසිංහ මහත්මිය ඇතුළු ඒ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ එතුමන්ලාගේ පවුලේ සිටින දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ඒ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. ඒ වගේම මේ සීල පින පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සීල ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන්ව ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේලු මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. උතුම් ධර්මාභෝධිය පිණිස මේ පිනත් උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනාගේ දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරැතුළු සෑම දෙනාටමත් ඔබ අප සීල දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් නන්නයිරින් උපකාර කරන සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාද ඔබ අප සියලු දෙනාද සැපයෙන් සැපයටම පත්වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. රූපවාහිනී මාතේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ගුවන්විදුලි මාතේ කලන මිතුරු ලකිරු ගුවන්විදුලිය
ඔබ කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙත් සිතින් සමගාමී විකාශයක් ලෙස ඔබට තිලින කරන විකාශය කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස් ධර්ම දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කර මේ මිහිරතේ වූ ශ්‍රී සද්ධර්මයේ අපට මෙනෙහි කර දුන්නා වූ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අප සියලු දෙනාගේම පුණ්‍යානුමෝදනා වේවා. ස්වාමීන් ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත්භාවයේ වේවා. කල්යාණ මිත්‍ර ඇසුරම මේ සසර පුරාවටම ලැබමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් මේ ගෞතම බුදුසසුන තුලදීම ඒ උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම ඔබ වහන්සේට අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. එසේනම් තව සුළු මොහොතකින් ඔබට සවස් ශ්‍රද්ධා සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ සවස් ධර්ම දේශනාවට සමගාමීව ඔබ වෙත තිලින කරන සවස් භාවනාව තිලින කරන්නට අප සූදානම් වෙලා සිටිනවා. සුළු මොහොතකට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. ඒ අනතුරුව රැඳී ඉන්න අපත් සමගින් එකතු වෙන්න අපත් සමගින් අප සියලු දෙනාම එක්ව යලිත් වතාවක් භාවනාව තුළින් මුණ ගැසෙන්නට බලාපොරොත්තුවෙන් සමුගන්නේ. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.